දැන් අපි කතා කරමු ටෙක්නික් ඔෆ් ජොබ් රීඩිසයිනින්. ඒ කියන්නේ ජොබ් ඩිසයින් කරන්න ගන්න ටෙක්නික්. එතකොට අපිට එහෙම ටෙක්නික් 6ක් ගැන මේ ස්ලයිඩ් වල කතා කරලා තියෙනවා. සයන්ටිෆික් ටෙක්නික්, ජොබ් එන්ලාර්ජ්මන්ට්, ජොබ් එන්රිච්මන්ට්, ජොබ් රොටේෂන්, ප්‍රොෆෙෂනල් ටෙක්නික් and ගෲප් ටෙක්නික් කියලා. එතකොට මේ ස්ලයිඩ් එකේ ඊළඟට ඉවර වෙනකම්ම කතා කරන්න තියෙන්නේ මේ ටෙක්නික් ටික තමයි. පළවෙනි එකම සයන්ටිෆික් ටෙක්නික්. අපි ඉගෙනගෙන තියෙනවා සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එක. මෙන්න මේ සයන්ටිෆික් ටෙක්නික් කියන ජොබ් රීඩිසයින් කරන තියරි එක ආවේ අන්නේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එක තුලින් ආපු එකක්. ඒ කියන්නේ මෙතන හැමතිස්සෙම කතා කරන්නේ ආයතනය කියන්නේ සේවකයාගේ කාර්යක්ෂමතාවය ගැනම තමයි මෙතන කතා කරන්නේ. හරිද? ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එක, සේවකයන්ගේ ඵලදායීතාවය වැඩි කරන එකක් තමයි මෙතන මේ සයන්ටිෆික් ටෙක්නික් එකෙන් කතා කරන්නේ. සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එකේ කතා කරපු එකම තමයි මෙතන මේ විදිහට කතා කරලා තියෙන්නේ. එතකොට මෙතන මේගොල්ලෝ හැමතිස්සෙම බලන්නේ මේ සයන්ටිෆික් ටෙක්නික් එකේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන විදිය තමයි ගැන කතා කරන්නේ. පිරිවැය අඩු කරන්නේ කොහොමද? ප්‍රොඩක්ටිවිටි එක වැඩි කරන්නේ කොහොමද? අපතේ නාස්ති අවම කරන්නේ කොහොමද? ඒවා තමයි මේ සයන්ටිෆික් ටෙක්නික් එකෙන් කතා කරන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ කරන්නේ ආයතනයක තියෙන කාර්යයන්, දැන් ජොබ් එකක් නෙමෙයි ඩිසයින් කරන්නේ. ඒ කියන්නේ ආයතනයේ තියෙන කාර්යයන් කුඩා කොටස් වලට වෙන් කරනවා. ලොකු ටාස්ක් වලට නෙමෙයි, පොඩි කුඩා කොටස් වලට වෙන් කරනවා. හරිද? ඒ කුඩා කොටස් වලට වෙන් කරාම ඒවට දාන එම්ප්ලොයිස්ලා මොකද්ද වෙන්නේ? ඒගොල්ලෝ ඒවට විශේෂීකරණය වෙනවා. එහෙම විශේෂීකරණය වුණාම මොකද්ද වෙන්නේ? ඵලදායීතාවය, කාර්යක්ෂමතාවය කියන එක වැඩි වෙනවා. ඒක තමයි මේ සයන්ටිෆික් ටෙක්නික් එකෙන් කියන්නේ. මේකෙදි කතා කරනවා මේ රැකියා චක්‍රය කෙටි වෙනවා කියලා එකක්. මොකද්ද මේ රැකියා චක්‍රය කියලා කියන්නේ? රැකියා චක්‍රය කියන්නේ මොකක් හරි ජොබ් එකක් ගමුකෝ. කුමන හෝ රැකියාවකට අදාළ සියලු කාර්යයන් එක්වරක් සම්පූර්ණ කිරීමට ගත වෙන කාලය. රැකියාවකට අදාළ සියලු කාර්යයන් එක්වරක් සම්පූර්ණ කිරීමට ගත වෙන කාලය. දැන් ඕක ඔහොම කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. අපි ගත්තොත් රැකියාවක් විදියට පුද්ගලයෙක්, අපි ගමු ගාමන්ට් එකක් කියලා. ගාමන්ට් එක පුද්ගලයෙක් ඉන්නවා. එයා අපි ගත්තොත් එයා කලිසම් මහනවා. එයා කලිසම් මහන රැකියාවේ නියත වෙන පුද්ගලයා එයා සාමාන්‍යයෙන් කලිසම් අපි ගමු රෙදි මේ කපලා මහනවා කියලා හිතමුකෝ. එයාගේ කාර්යයන් තියෙන්නේ දෙකයි. කපන එකයි මහන එකයි කියලා හිතන්නකෝ. කපන එකයි මහන එකයි නම් ඒ කාර්යයන් දෙකන විතරනේ එයාගේ ජොබ් එකට කරන්නේ. එක් වරකට, ඒ කියන්නේ රෙදි කපලා මහන්න යන එකට කියනවා එක් වටයක් කියලා. අන්න ඒ වගේ එක් වටයක් සම්පූර්ණ කිරීමට ගත වෙන කාලය තමයි මේ රැකියා චක්‍රය කියන්නේ. මේ රැකියා චක්‍රය කෙටි සයන්ටිෆික් ටෙක්නික් එකේදී. ඒ කියන්නේ අපි ගත්තොත් මම තව විදිහකට මේක කියන්නම්කෝ තේරුන්නේ නැත්තම්. අපි ගත්තොත් ජොබ් එකක් තියෙනවා. X නම් පුද්ගලයා කරනවා ජොබ් එකක්. එයාගේ ජොබ් එකට අදාළ කාර්යයන් තියෙනවා A B C කියලා කාර්යයන් තුනක්. හරිද? A කියන කාර්යය කරන්නේ යට යනවා මිනිත්තු 2ක්. B කියන කාර්යය කරන්නේ යට යනවා මිනිත්තු 5ක්. C කියන කාර්යය කරන්න යනවා මිනිත්තුවක්. එතකොට 5යි 2යි 7යි 7යි 1යි 8යි. එතකොට මෙයාගේ මුළු ජොබ් එකට අදාළ කාර්යයන් එක වටයක් කරන්න ගිහිල්ලා තියෙන්නේ විනාඩි 8යි. දැක්කද? එන්නේ ඒක තමයි රැකියා චක්‍රය කියන්නේ. එක් වටයක් රැකියාවට අදාළ සියලු කාර්යයන් එක් වටයක් කිරීමට ගත වෙන කාලය. හරිද? ඒ කාලය කෙටි වෙනවා. රැකියා චක්‍රය කෙටි වෙනවා මේ සයන්ටිෆික් ටෙක්නික් එකේදී. මේක බේස් වෙලා තියෙන්නේ සයන්ටිෆික් මැනේජ්මන්ට් තියරි එකත් එක්ක. ඊළඟට ජොබ් එන්ලාර්ජ්මන්ට් කියන එක.
මේක අපි ෆස්ට් සෙම් එකෙත් මේ විදිහටම ඉගෙනගෙන තියෙනවා. ජොබ් එන්ලාර්ජ්මන්ට් කියලා කියන්නේ අපි ගත්තොත් මොකක් හරි රැකියාවක් තියෙනවා. මේ රැකියාවේ තියෙන කාර්යයන් තියෙනවානේ. මේ රැකියාවේ තියෙන කාර්යයන්ට තව පොඩි කාර්යයන් ටිකක් එකතු කරනවා. මෙතනදී බලය ඔතොරිටි එක දෙන්නේ ඩියුටිස් ටිකක් වගේ කියන්නේ කාර්යයන් ටිකක් තමයි දෙන්නේ. හරිද? දැන් අපි ගත්තොත් අපේ කැම්පස් එකේ ලෙක්චර් කෙනෙක් ඉන්නවා. එයාට දෙනවා කෝස් කෝඩිනේටර්. කෝස් කෝඩිනේටර් දුන්නාම තව කාර්යයන් ටිකක් එකතු වෙනවා. හැබැයි පවර් එකක් හම්බ වෙන්නේ නැහැ. මෙතන තමයි ජොබ් එන්ලාර්ජ්මන්ට් කියන්නේ. දැන් මම ඉස්සෙල්ලා කතා කරානේ සයන්ටිෆික් ටෙක්නික් කියලා එකක්. මේ සයන්ටිෆික් ටෙක්නික් එකට හාත්පසින්ම විරුද්ධ එකක් තමයි ජොබ් එන්ලාර්ජ්මන්ට් වල වෙන්නේ. මං ඉස්සෙල්ලා සයන්ටිෆික් ටෙක්නික් එකේදී කිව්වා රැකියා චක්‍රය කෙටි කියලා. ජොබ් එන්ලාර්ජ්මන්ට් එකේදී මේ රැකියා චක්‍රය දිගයි. ඒක කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ ඉස්සෙල්ලා මං කියවනේ එක පුද්ගලයෙක්ගේ X නම් පුද්ගලයාගේ රැකියාවට අදාළ කාර්යයන් 3යි කියලා A B C කියලා. ජොබ් එන්ලාර්ජ්මන්ට් එකේදී මෙයාට තව කාර්යයක් එකතු වෙනවා A B C D කියලා. D කියලා අලුත් එකක් එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? D කියලා අලුත් කාර්යයක් එකතු වුනහම ඒක කරන්න ටයිම් එකක් යනවා. එතකොට මොකද වෙන්නේ? රැකියා චක්‍රය දිග වෙනවා. හරි. ඊළඟට ජොබ් එන්රිච්මන්ට්. හරිද? ජොබ් එන්රිච්මන්ට් කියන්නේ අලුතින් කාර්යයන් හම්බ වෙනවා. ඒ එක්කම පවර් එකකුත් හම්බ වෙනවා. නිකන් ඔය අදහස ඔළුවේ තියාගන්න. අපි මෙහෙම හිතමුකෝ. ජොබ් එන්රිච්මන්ට් එකට කලින් සේවකයෙකුට තිබ්බේ රස්සාවට අදාළ කාර්යයන් ඉටු කරන්න. ඒ කියන්නේ රැකියාව ඉටු කිරීම විතරයි. ජොබ් එන්රිච්මන්ට් කරාට පස්සේ රැකියාව ඉටු කරන්න ඕනේ. රැකියාව පාලනය කරන්න ඕනේ. ඒ වගේ කාර්යයන් ගොඩාක් එකතු වෙනවා. රැකියාව ඉටු කරන්න ඕනේ. රැකියාව පාලනය කරන්න ඕනේ වගේ කාර්යයන් ගොඩාක් එයාට එකතු වෙනවා. හරිද? මේ ජොබ් එන්ලාර්ජ්මන්ට් කියන එක ගොඩක් හොඳ උසස් වෘත්ති වල. ඒ කියන්නේ උසස් වෘත්ති කියන්නේ මොනවද? ශෛල වෛද්‍යවරු, ප්‍රොෆෙසර්ස්ලා අන්න ඒ වගේ උසස් වෘත්තීන් කරන අයට තමයි මේ ජොබ් එන්රිච්මන්ට් කියන එක අදාළ වෙන්නේ. අර සයන්ටිෆික් ටෙක්නික් වගේ ඒවා අදාළ වෙන්නේ නූගත්. ඒ කියන්නේ නූගත් සේවකයන්ට. ඒ කියන්නේ ලොකු දැනුමක් නැති අයට. මේ ජොබ් එන්ලාර්ජ්මන්ට් වගේ ඒවා අදාළ වෙන්නේ අත්දැකීම් දැනුම තියෙන උසස් වෘත්තිය වල නියැලෙන සේවකයන්ට. මං හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා. ඊළඟට කතා කරන්න තියෙන්නේ ජොබ් රොටේෂන් කියන එක. ඒක නම් වචනයෙන්ම තේරුම් ගන්න පුළුවන්. රැකියා මාරු කරනවා. හරිද? මෙතන රැකියා මාරු කරනවා කියන්නේ මෙහෙම හිතන්නකෝ. ආයතනයක ඉන්නවා ලිපිකරුවෙක්. ඒ ලිපිකරුවව උසස් කරනව නෙමෙයි. ඒ හා සමාන මට්ටමේම තියෙන තව රාජකාරියකට යොමු කරන එක. දැන් ඕක කොහොම කිව්වට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මෙතනදි වෙන්නේ අපි මෙහෙම හිතමුකෝ. බැංකුවකට අලුතෙන් සේවකයෙක් ගන්නවා. ඒ බැංකුවකට අලුතෙන් සේවකයෙක් ගත්තාම එයාට දෙනවා බැංකුවේ කවුන්ටරේ. මාස 3ක් විතර දෙනවා කවුන්ටරේ. ඊට පස්සේ තව මාස 3ක් විතර දෙනවා පොත් නිකුත් කරන අංශය. ඒකට කියන්නේ පර්සනල් බැංකින් ඔපරේටර් හරි මොකක් මට මතක විදිහට PBO එක කියලා කියන්නේ ඒකට පොත් නිකුත් කරන අංශය දෙනවා තව මාස 3ක් විතර. ඊට පස්සේ ලෝන් ණය අංශය දෙනවා තව මාස 3ක් විතර ඉන්න. ඊට පස්සේ ආයි කවුන්ටරේට දානවා. අන්න ඒ වගේ සමාන රැකියාවන් අතර මාරු කරන එක. මාස 3ක් කවුන්ටරේ දෙනවා, තව මාස 3ක් ලෝන් එකේ දෙනවා, තව මාස 3ක් පොත් නිකුත් කරන අංශයට දෙනවා. තව මාස 3ක් ඔය රත්තරම් රන් භාණ්ඩ නිකුත් කරන ඒවා මේ උකස් සංචයට තව මාස 3ක් යවන ඔන්න ඔය වගේ අර සමාන මට්ටමේ රැකියාව වලට තමයි ජොබ් රොටේෂන් එකෙන් මේගොල්ලෝ රොටේට් කරන්නේ. නැතුව සේවකයෙක්
උසස් කරනවා නෙමෙයි, වැරදියට වටහා ගන්න එපා. උසස් කරනවා නෙමෙයි, සමාන මට්ටමේ රැකියා අතර මාරු කරන එකක් තමයි ජොබ් රොටේෂන් වල වෙන්නේ. ආයි අර මුලම හිටපු රැකියාවට අවුරුද්දක් විතර ගිහිල්ලා ආයි එනවා. දැන් මෙතෙන්දි වෙන්නේ මෙහෙම කරන්නේ සේවකයෝ. දැන් මම අර බැංකුවේ උදාහරණයක් ගත්තොත්, බැංකුවට අලුතින් ගිහිපු සේවකයාට හැම තැනම බැංකුවේ තියෙන හැම අංශයකම වැඩ කරන්න නිපුණතාවයක් ලබා දෙන එකක් තමයි ජොබ් රොටේෂන් එකෙන් වෙන්නේ. හැබැයි මේක කොස්ට් එක වැඩි. කොස්ට් එක වැඩි මේකේ. ඒ වගේම විශේෂීකරණයට බාධා ඇති වෙනවා. ඒ කියන්නේ කොහොමද? මෙයා එක අංශයක ඉන්න පොඩි කාලයයිනේ. එතකොට මෙයා විශේෂීකරණය වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. හරිද? මාස 3කින් පස්සේ තව එකකට යවනවානේ. අවුරුද්දක් විතර ඉන්නවනම් විශේෂීකරණය වෙන්න පුළුවන්. එච්චර කල් ඉන්නේ නැහැ. මාස 3ක් වගේ තමයි වෙන්නේ. ඊළඟට ප්‍රොෆෙෂනල් ටෙක්නික් කියලා එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. ප්‍රොෆෙෂන් කියන්නේ දැන් වෘත්තීන්නේ. ඒ කියන්නේ වෘත්තීන් විදියට අපි මොනවද කියන්නේ? ලෝයර්, accountant, engineer. ඒවා තමයි ප්‍රොෆෙෂන් කියන්නේ. ප්‍රොෆෙෂනල් ජොබ් කියලා කියන්නේ. හරිද? ඒ ප්‍රොෆෙෂනල් ඒ කියන්නේ පිළිගත් වෘත්තීන්ට අනුව ජොබ් ඩිසයින් කරන එකක් තමයි මේ ප්‍රොෆෙෂනල් ටෙක්නික් වලින් වෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ වගේ වෘත්තියන් ප්‍රොෆෙෂන් වෘත්තීය නිපුණතාවයෙන් යුත් පුද්ගලයෝ යොදාගෙන රැකියා නිර්මාණය කරන එකක් තමයි මෙතන වෙන්නේ. හරිද? හැබැයි මේකේ අවාසියක් වෙන්න පුළුවන්. දැන් මෙතන ඉන්න ප්‍රොෆෙෂන් කට්ටියනේ. දැන් අපි ගත්තොත් ජොබ් ඩිසයින් කරන්නේ ආයතනයක අයිතිකාරයාගේ උවමනාවටනේ. එතකොට දැන් මේවා ප්‍රොෆෙෂන් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල්ලා මේ ජොබ් ඩිසයින් කරන්න ගියාම ඒගොල්ලෝ මේ ආයතනයේ අයිතිකාරයාගේ අරමුණු නෙමෙයි, තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු වෙන ආකාරයට ජොබ් ඩිසයින් කරන්න පුළුවන්. ඒ වගේ දෙයක් එහෙම අවාසියක් වෙන්න පුළුවන්. හරිද? ප්‍රොෆෙෂනල්ලා තමන්ගේ අරමුණු ගැන හිතලා විතරක් ජොබ් ඩිසයින් කරනවා. එහෙම වුණොත් අවාසියක් වෙන්න පුළුවන්. ඊළඟ එක ගෲප් ටෙක්නික්. ගෲප් ටෙක්නික් කියන එක වචනයෙන්ම තේරුම් ගන්න පුළුවන්. මේක මේ තනි පුද්ගලයෙකුට රස්සා කරන්න නෙමෙයි, ගෲප් එකක් විදිහට ජොබ් එකක් කරන්න රැකියා නිර්මාණය කරනවා. හරිද? ටීම් වර්ක් එකක් විදිහට, ගෲප් එකක් විදිහට රැකියා නිර්මාණය කරනවා. මේකෙදි ගෲප් ඇක්ටිවිටි වැඩි වෙනවා. ඒ කියන්නේ කට්ටිය මොකක්ද ඒකට කියන්නේ කණ්ඩායම් හැඟීම් වර්ධනය වෙනවා මේ ටෙක්නික් එක හරහා රස්සා නිර්මාණය කිරීම. හරිද? මේක සාමූහික රැකියාවක්. තනි පුද්ගලයන් නෙමෙයි කරන්නේ, කට්ටියක්. ඊළඟට අපි කතා කරන්නේ එලිමන්ට් ඔෆ් ජොබ් ඩිසයින්. රැකියා නිර්මාණය කිරීමේදී යොදාගන්න එලිමන්ට්. පළවෙනි එක මේ එලිමන්ට් අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. efficiency element, behavior element කියලා. efficiency element, behavior element කියලා. efficiency element හැමතිස්සෙම focus වෙලා තියෙන්නේ productivity එක වැඩි කිරීම සම්බන්ධව. efficiency element හැමතිස්සෙම මොකටද focus වෙලා තියෙන්නේ? productivity එක වැඩි කරන්න. behavior element හැමතිස්සෙම focus වෙන්නේ employee ලගේ happen එක, employee ලගේ happy එක, employee ලගේ satisfaction එහෙම නැත්නම් සතුට, තෘප්තිය මේවා වැඩි කරන්න තමයි behavior element හැමතිස්සෙම focus වෙලා තියෙන්නේ. මේක හරියට අර කාර්ය අභිමුඛ නායකත්ව ශෛලිය, සේවක අභිමුඛ නායකත්ව ශෛලිය කියලා අපිට තිබ්බේ. ඒ වගේ තමයි. මන්නම් ඕක ඔළුවේ තියාගෙන ඉන්නේ ඒකත් එක්ක. ඒ වගේනේ මේ දෙක. එකක් ප්‍රොඩක්ටිවිටි එක හිතෙනවා, අනිත් එක සේවකයෝ ගැන හිතෙනවා. අන්න ඒ වගේ තමයි ඔයගොල්ලන්ට පහසු විදිහට ඒක මතක තියාගන්න මම පැහැදිලි කරලා කිව්වා. දැන් ඊළඟට efficiency element ගැන කතා කරන්න තියෙනවා. efficiency element තුනක් තියෙනවා. අපිට තුනක් ස්ලයිඩ් එකේ තියෙනවා. division labor, standardization, specialization. division labor කියන්නේ මොකක්ද? ශ්‍රම විභජනය. standardization කියන්නේ ප්‍රමිතිගතකරණය. specialization කියන්නේ විශේෂීකරණය. ශ්‍රම විභජනය කියන එක දන්නවනේ. ශ්‍රම විභජනය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ ආයතනයක තියෙනවනම් මොකක් හරි රස්සා ජොබ් එකකට අදාළ කාර්යයන් ගොඩක්. ඒ කාර්යයන් පොඩි පොඩි කොටස් වලට විභජනය කරන එකක් තමයි මේ
division labor ශ්‍රම විභජනයෙන් වෙන්නේ. මේකෙන් ශ්‍රමය විශේෂීකරණය කරනවා මෙතන. ඒ කියන්නේ ආයතනයක තියෙන හැම කාර්යයක්ම කරන්න සේවකයෙකුට බැරි නිසා ඒ සේවකයාට හොඳින්ම කරන්න පුළුවන් කාර්යය කරන්න සේවකයා යොමු කරනවා. ශ්‍රමය කාණ්ඩගත කරනවා මෙතන. හරිද? එතකොට ඒක තමයි ශ්‍රම විභජනයෙන් වෙන්නේ. ඊළඟට ඔහොමම විශේෂීකරණය කියනවා. විශේෂීකරණය කියන්නේ ආයතනයක මොකක් හරි රස්සාවක් කරනකොට දැන් රස්සාවක් කාලයක් සමග කරනකොට ඒ පුද්ගලයා ඒ රස්සාව කරන්න අනිත් අයට වඩා හොඳට කරන්න ඔහුට හැකියාවක් ඇති වෙනවා. අපි ගත්තොත් මිනිස්සෙක් ඇඳුම් මහන මිනිස්සෙක් කාලයක් තිස්සේ ඇඳුම් මහනවහම මොකද වෙන්නේ? එයාට අනිත් අයට වඩා අඩු පිරිවැයකින් අනිත් අයට වඩා වැඩි වේගයකින් ඒ දේ කරන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි මේ විශේෂීකරණය කියලා කියන්නේ. හරිද? එතකොට මේ විශේෂීකරණය මේ ශ්‍රම විභජනය කියන මේ දෙකම නිකන් එකට එකිනෙක අන්තර් සම්බන්ධතාවයක් තියෙන concept දෙකක්. ස්ටෑන්ඩර්ඩයිසේෂන් කියන්නේ ප්‍රමිතිගතකරණය. ඒ කියන්නේ මොකද්ද? ප්‍රමිතිගතකරණය කියන්නේ දෙයක් කරන්න එහෙම නැත්නම් ජොබ් එකක් කරන්න පුළුවන් පහසුම හා අඩුම පිරිවැයකින් යුත් පිළිගත් ක්‍රමයකට ජොබ් එක ගන්න එකක් තමයි මේ ප්‍රමිතිගතකරණය වෙන්නේ. one best way to do. හරිද? one best way to do. හරිද? ඒක තමයි මේ ස්ටෑන්ඩර්ඩයිසේෂන් එකෙන් වෙන්නේ. මොකද්ද හොඳම වේ එක පාර මොකද්ද? මේ රස්සාව කරන්න. හරිද? දැන් මේකේ තියෙන ප්‍රතිඵල මොනවද? අපි ගත්තොත් මේ efficiency element වල තියෙන ප්‍රතිඵල තමයි නිෂ්පාදන ප්‍රමාණය ඉහළ යනවා. වැඩ කරන වේගය ඉහළ යනවා. ගුණත්වය ඉහළ යනවා. පිරිමැසුම් ඇති වෙනවා. හරිද? පුහුණු පිරිවැය අඩු වෙනවා. ඕවා තමයි efficiency element වල තියෙන ප්‍රතිඵල. මේ efficiency element හැමතිස්සෙම හිතුවේ productivity එක වැඩි කිරීම ගැන. ඊළඟට කතා කරනවා behavior element. behavior element අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒවා කතා කරන්නේ employees ලගේ satisfaction එක ගැන. behavior element තියෙනවා skill, variety, task identity, task significance, autonomy, feedback කියලා. skill variety කියන්නේ කුසලතා විවිධත්වය. ඒ කියන්නේ හරිද? සේවකයෙක්ගේ අපි ගත්තොත් මොකක් හරි ආයතනයක සේවකයෙක්ගේ රාජකාරී එයාට රාජකාරී වැඩි කියන්නේ රාජකාරී පොඩ්ඩ වැඩිපුර තියෙනවා නම් මොකද තමන්ගේ කුසලතාව හොඳින් දක්වන්න පුළුවන්. රාජකාරී ගොඩක් තියෙනවා නම් හැම රාජකාරියකම තමන්ගේ කුසලතාව දක්වන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ රැකියාවකට විවිධ කුසලතා භාවිතා කිරීමට ඉඩ කඩ හම්බ වෙනවා මේ ස්කිල් වෙරයිටි එකෙන්. ඊළඟ එක ටාස්ක් අයිඩෙන්ටිටි. හරිද? මේක වෙන්නේ පැහැදිලිව හඳුනාගත් සම්පූර්ණ වැඩ කොටසක් නිම කිරීමට රැකියාව යොමු වෙන ප්‍රමාණය. දැන් ඔක කොහොම කිව්වට තේරෙන්නේ නැහනේ. මෙහෙම හිතන්නකෝ. අපි ගත්තොත් සේවකයෙක් ගත්තොත් අපි හිතමු අපි ගත්තොත් ෆෝන් එකක් හදන කම්පැනි එකක් කියලා. දැන් මේ ෆෝන් එකක් හදනවා කියන්නේ ලොකු කාර්යයක්නේ. හරිද? එතකොට මේ ෆෝන් එකේ ඇතුලේ තියෙන software එක හදන එක අර ෆෝන් එක හදනවට වඩා අඩු කාර්යයක්. හරිද? ඒ කියන්නේ පැහැදිලිව හඳුනා ගන්නවා මුළු තියෙන හැම දෙයක්ම නෙමෙයි පැහැදිලිව එක දෙයක් හඳුනා ගන්නවා. හරිද? ඒව වැඩ ඒ හඳුනාගත් ඒ පැහැදිලිව හඳුනාගත් කොටස නිම කිරීමට යොමු වන ප්‍රමාණය තමයි මේ ටාස්ක් අයිඩෙන්ටිටි එකෙන් වෙන්නේ. මුළු ජොබ් එකෙන් පොඩි කොටසක්. හරිද? The extent to which the job involves doing some complete piece of work. ඔක තමයි ටාස්ක්
identity කියලා කියන්නේ. ඊළඟට task significance. හරිද? මේකෙදි කතා කරන්නේ හරිද? දැන් අපි ගත්තොත් job අනිත් labelsලා ඉන්නවනේ දැන්. අනිකුත් මිනිසුන් වෙත රැකියාවේ ඇති වැදගත්කම ගැන තමයි මෙතන මේ task significance ගැන වලින් කතා කරන්නේ. The extent to which the job has an impact on other people's work. මේ ටික තමයි impact on other people's work කියන එක highlight කරගන්න slide එකේ මතක තියාගන්න. ඊළඟට තියෙන්නේ autonomy. autonomy කියන්නේ independent එක, ස්වාධීනත්වය. හරිද? ඒ කියන්නේ රැකියාවක් සැලසුම් කිරීමට, පාලනය කිරීමට පුද්ගලයාට තියෙන නිදහස තමයි මේ autonomy එකෙන් කතා කරන්නේ. හරිද? දැන් අපි ගත්තොත් සේවකයෙකුට ඉහළ ස්වාධීනත්වයක් තියෙනවා නම් ඔහුගේ තියෙන පිළිගැනීම ඉහළයිනේ. සේවකයෙකුට තනියෙන් තීරණ ගන්න ස්වාධීනත්වයක් තියෙනවා නම් ඔහුගේ පිළිගැනීම ඉහළයි. එතකොට මේ autonomy එකෙන් සේවකයා motivate වෙනවා. සේවකයාගේ satisfaction එක වැඩි වෙනවා. ඊළඟට feedback එක. feedback එකෙන් කියන්නේ සේවකයා කරන සේවකයන්ගේ result එක තියෙනවනේ. හරිද? ඒ result එක efficiently තියෙන යාගේ කාර්යක්ෂම හා සඵලදායී result එක extend වෙන්න ඕනේ පැහැදිලිවම ඉහළින් අයට. හරිද? ඒක තමයි feedback එකෙන් වෙන්නේ. The extent to which clear information of result in respect of individual efficiency and effectiveness is provided. ඕක තමයි ඔයා පැහැදිලි කරන්නේ නැහැ මේ උත්තර ලියනකොට යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සිද්ධියක් දෙන්න ප්‍රශ්නේ ඉන්නේ. ඒකෝ ඒ කියන්නේ ස්කිල් වෙරයිටි අනුකුමක්ද එහෙම ඉන්නේ නැහැ. අපේ සිද්ධියක් දෙනත් වගේ එනකොට ගොඩක් ඇවිල්ලා තියෙන මේ වගේ ප්‍රශ්න. මේ නම් ටික මතක තියාගන්න, පාඩම් කරගන්න, ස්කිල් වෙරයිටි, ටාස්ක් අයිඩෙන්ටිටි එහෙම ඒව අහන්න පුළුවන් සමහර විට. මේ අනිත් එක උත්තර ලියනකොට මේ යොදා ගන්න තියෙන්නේ. මේ effective element හා efficiency element වල තියෙන වෙනස්කම් ගත්තොත් effective element හැමතිස්සෙම හිතුවේ මොකක් ගැනද? productivity එක. efficiency element හැමතිස්සෙම හිතුවේ effective නෙමෙයි. efficiency element හැමතිස්සෙම හිතුවේ productivity එක ගැන. behavioral element හැමතිස්සෙම හිතුවේ employee satisfaction එක ගැන. හරිද? effective element වල variety එක එහෙම නැත්නම් විවිධත්වය අඩුයි. ඒගොල්ලෝ හැමතිස්සෙම විවිධත්වයක් දුන්නේ නැහැ effective element. හැබැයි behavior element වල මේ විවිධත්වය කියන එක වැඩි. efficiency element වල task identity එක less ගොඩක් අඩුයි. හැබැයි behavior element වල task identity එක වැඩි. efficiency element වල task significance එක අඩුයි. behavior element වල task significance එක වැඩි. efficiency element වල autonomy එක ස්වාධීනත්වය අඩුයි. behavior element වල ස්වාධීනත්වය වැඩි. මේ දෙක අර කාසියක දෙපැත්ත වගේ. ඒ කියන්නේ අර හරියටම පරස්පර විරෝධී දෙයක් තමයි මෙතන තියෙන්නේ. effective element හැමතිස්සෙම efficiency element හැමතිස්සෙම productivity එක ගැන හිතනවා. behavior element හැමතිස්සෙම සේවක satisfaction එක ගැන හිතනවා. මේ දෙක මේ අර හරියට අහසයි පොළොවයි වගේ හරියටම 100%ම විරුද්ධ විදියට වගේ තමයි තියෙන්නේ. දැන් එතකොට ප්‍රශ්නයක් වෙනවා. මෙහෙම මේ efficiency element සහ behavior element වල මේ තියෙන මේ පරස්පර විරෝධී බව නිසා කොහොමද human resource managerලා මේක පාලනය කරන්නේ, control කරන්නේ?
කරන්න ඕනේ effective element හා efficiency element ක්‍රමානුකූලව මැනේජ් කරන්න ඕනේ. හරිද? මේ දෙක අතර තියෙන මේ දෙක ගැටීමක් ඇති කරන්න හොඳ නෑ. අපි මෙහෙම හිතමුකෝ. හැමතිස්සෙම ජොබ් ඩිසයින් වල හිතුවොත් efficiency element ගැන හැමතිස්සෙම හිතුවොත් සේවක තෘප්තිය මොකද වෙන්නේ? අඩු වෙනවා. PV එලිමන්ට් ගැන හැමතිස්සෙම හිතුවොත් මොකද වෙන්නේ? සේවකයන්ගේ ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ දෙක මැනේජ් කරන්න ඕනේ, බැලන්ස් කරන්න ඕනේ. මේ දෙක බැලන්ස් කිරීම තුලින් පුළුවන් මේ දෙක අතර තියෙන මේ ගැටීම නවත්තන්න. ඊළඟට කතා කරන්න තියෙනවා employee job fit concept කියලා. ඒ කියන්නේ සේවාදායකයාගේ, ඒ කියන්නේ එම්ප්ලොයිගේ ලක්ෂණ. එම්ප්ලොයිට තියෙන ලක්ෂණයි රැකියාවේ ලක්ෂණයි එකිනෙකට ෆිට වෙන්න ඕනේ. එකිනෙකට ගැලපෙන්න ඕනේ. එහෙම ගැලපුණේ නැත්නම් ආයතනයේ සාර්ථකත්වයට බාධා එන්න පුළුවන්. හරිද? එහෙමත් නැත්නම් මෙතන කාර්යක්ෂම මූලිකාංග හා චර්යා මූලිකාංග අතරත් ගැලපීමක් වෙන්න ඕනේ. අපි ගත්තොත් රැකියාවක හැමතිස්සෙම මොනවද තියෙන්නේ? එතකොට රැකියාවක තියෙන දේවල් තමයි ටාස්ක් එක, ඩියුටි එක, රෙස්පොන්සිබිලිටි එක. ඕවනේ රස්සාවක තියෙන්නේ. ටෙක්නොලොජි එක. ඕවා තමයි රස්සාවක තියෙන්නේ. එතකොට පුද්ගලයාට මොනවද තියෙන්න ඕනේ? පුද්ගලයාට තියෙන්න ඕනේ ස්කිල් එකක් තියෙන්න ඕනේ, සැටිස්ෆැක්ෂන් එකක් තියෙන්න ඕනේ, ප්‍රොඩක්ටිවිටි එකක් තියෙන්න ඕනේ, තමන්ගේ පවර් එකක් තියෙන්න ඕනේ. ඕවා තමයි එම්ප්ලොයිට තියෙන්න ඕනේ. වැලියු තියෙන්න ඕනේ. ඕවා තමයි එම්ප්ලොයිට තියෙන්න ඕනේ. එතකොට මේ ජොබ් එක සහ එම්ප්ලොයි අතර තියෙන සම්බන්ධතාවය, එහෙම නැත්නම් මේ රැකියාව සහ පුද්ගලයා අතර තියෙන මේ ෆිට් එක ගැලපීම තමයි මේ එම්ප්ලොයි ජොබ් කන්සෙප්ට් එකෙන් කතා කරන්නේ. මම මෙතන ඊට පස්සේ මම පොඩි අතිරේක දැනුමට දේවල් ටිකක් කියන්නම්. අපි ගත්තොත් රැකියාවක විශේෂීකරණය. රැකියාවක තියෙන්නේ දැන් මේ ජොබ් ෆිට් කන්සෙප්ට් එක ඉවරයි. මම මේ අතිරේක දැනුමට කියන්නේ රැකියාව ඌන විශේෂීකරණය නම්. ඒ කියන්නේ රස්සාව තාම විශේෂීකරණය වෙලා තියෙන ප්‍රමාණය මදි නම් සේවකයාගේ කරන්න ඕනේ වැඩ තව සරල කරන එක. වැඩ සරල කළා තව දුරටත් සේවකයාව විශේෂීකරණය කරන්න ඕනේ. ඒ කියන්නේ සරලව කිව්වොත් විශේෂීකරණය වෙලා මදි නම් ඒ විශේෂීකරණය කරන්න ඕනේ. ඊළඟට විශේෂීකරණය වෙලා වැඩි නම් රැකියාව අධිවිශේෂීකරණය කියන්නේ විශේෂීකරණය වෙලා වැඩි නම් අර අපි බස් වල ඉගෙන ගත්තේ ජොබ් රොටේෂන්, ජොබ් එන්රිච්මන්ට්, ජොබ් එන්ලාර්ජ්මන්ට් වර්ක් ටීම් කියලා. අර විශේෂීකරණය වැඩි වුණාම අර දන්නවනේ කාර්යය නීරස වෙනවා, වෘත්තීය රෝග ඇති වෙනවා, නොපෙමිණීම වැඩි වෙනවා. ඒ නිසා මේ වගේ විශේෂීකරණය වැඩි වුණාම ජොබ් රොටේෂන් කරන්න ඕනේ, රැකියාව මාරු කරන්න ඕනේ. එහෙම නැත්නම් ජොබ් එන්රිච්මන්ට් එකක්, ජොබ් එන්ලාර්ජ්මන්ට් එකක්, ඒවා මම ඉස්සෙල්ලත් කතා කරන්න ඕනේ. වර්ක් ටීම් ඇති කරන්න ඕනේ. ඒ වගේ විශේෂීකරණේ අධිවිශේෂීකරණය වුණාම කරන්න ඕනේ ඒ වගේ ක්‍රියාකාරකම්. හරිද? ඊළඟට කතා කරනවා මේ රැකියා නැවත නිර්මාණය කිරීම ගැන. මේක ප්‍රශ්නයක් අහන්න පුළුවන් තැන. හරිද? රැකියාවක් නැවත නිර්මාණය කරනවා කියන්නේ යම් රැකියාවකට අපි ගත්තොත් මැනේජර්ලාට ප්‍රශ්නයක් තියෙනවා මේ රැකියාවට ඉන්න සේවකයෝ කොතරම් විශේෂීකරණය කරන්න ඕනේද? අඩු විශේෂීකරණයක්ද කරන්න ඕනේ, වැඩි විශේෂීකරණයක්ද? මේක ගැටලුවන්නේ. හැම මැනේජර් කෙනෙක්ම ඒ කියන්නේ HR ලා මුහුණ දෙන මධ්‍යම ගැටලුවක් තමයි මේ සේවකයෝ අඩුවෙන් විශේෂීකරනවද වැඩියෙන් විශේෂීකරණය කරනවද කියන එක. එතකොට මේ රැකියාවේ ස්වභාවය, රැකියාව අනුව සහ මේ රැකියාව කරන පුද්ගලයා අනුව
මේක තීරණය වෙනවා. ඒ කියන්නේ විශේෂීකරණය කරන්න ඕනේ කොහොමද කියලා තීරණය වෙන්නේ රස්සාව අනුවයි, රස්සාව කරන මිනිස්සු අනුවයි. මේක ක්‍රමානුකූල අධ්‍යයනයක් මගින් තමයි මේ තීරණය කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ ක්‍රමානුකූල අධ්‍යයනයෙන් පස්සේ නැවත රැකියා නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි මේ ජොබ් රීඩිසයිනින් කියලා. එහෙම නැත්නම් රැකියා නැවත නිර්මාණය කිරීම කියලා කියන්නේ. අධ්‍යයනය කළා මේ ගැටලුව අධ්‍යයනය කළා ක්‍රමානුකූලව අධ්‍යයනයකින් පස්සේ රැකියා නැවත නිර්මාණය කිරීම තමයි ජොබ් රැකියා නැවත නිර්මාණය කිරීම කියලා කියන්නේ.